නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක පුවතක් ඇසුරු කරගෙන අපේ ජීවිතයට වටිනා දහම් අර්ථයක් එකතු කරගන්න. පින්වතුනේ, අද අහන මේ ජාතක කතාවෙන් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙනවා. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්, අපි බණ අහනවා මතක හිටින්නේ නැහැ. අපි කොච්චර බණ ඇහුවත් අපිට මේ බණ මතක හිටින්නේ නැහැ. මොකද්ද මේකට කරන්නේ? ওই ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. අද මේ පින්වතුන්ලාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙවි මේ ජාතක පුවතෙන්. මොකද පින්වතුනේ, අහන්ට ලැබෙනදී ඇතම් කෙනෙකුට මතක හිටින්න පුළුවන්. ඇතම් කෙනෙකුගේ මතක ශක්තිය කියන එක දුර්වල වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් නිතර 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 ඇහෙන එකෙන් තමන්ගේ ආකල්ප හැදෙනවා. තමන්ට සමහරවිට මතක නැහැ. මතක නැති වුණාට නිතර අහන්න ලැබෙන දෙයින් තමන්ගේ ආකල්පය හැදෙනවා. තමන් කල්පනා කරන විදිහ හැදෙනවා. තමන් ගන්න තීරණ හැදෙනවා. ඒ නිසා නිතර අපි අහන්න හුරු වෙන්න ඕන යහපත් දෙයක්ම. නිතර අහන්න පුරුදු වෙන්න ඕන වටිනා දෙයක්ම. දැන් අද දවසේ පින්වතුන්ලාට සොඳුරු සද්ධර්මයේ අහන්න ලැබෙනවා. අද මේ ධර්ම දේශනාවට දායකත්ව දරන්නේ කුවේට්හි වෙසෙන පින්වත් JMPG බණ්ඩාරමෙණිකේ මෑණියන්. ඒ මෑණියන්ගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ ආදරණීය පියාණන්ටත් ආදරණීය මෑණියන්ටත් ඒ වගේම පවුලේ මිය පරලොවයන්ට යෙදුණු සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා කියන අරමුණින් බණ්ඩාරමෙණිකේ මෑණියන් අද දවසේ මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්න. පින්වතුනේ, අහන්ට ලැබෙන දේ ජීවිතයක් ගොඩාක් වෙනස් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහිලා මුඛ ජාතකයේදී. අද අපි ඉගෙන ගන්න ආන්නේ ජාතක කතාව. මහිලා මුඛ ජාතකය. මහිලා මුඛ කියලා කියන්නේ ඇත් රජෙක්. ඒ ඇත් රජාගේ ප්‍රවෘත්තිය තමයි අද අපට ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ ජාතක කතාව දේශනා කරන්න පසුබිම යෙදුනේ මෙහෙම. භාග්‍යතුන් වහන්සේ ওই කාලේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. ওই කාලේ තමයි පින්වතුනේ දේවදත්තයා අජාසත් මහරජුරුවන්ව පහදවා ගත්තේ. අජාසත් මහරජුරුවන්ව පහදවා ගත්තේ කුමාරවදීනේ. දේවදත්තට භාවනා කරනකොට වේගින් හිත එකඟ වුණා. හිත එකඟ වුණාට පස්සේ දේවදත්ත ධ්‍යාන ඉපැද්දුවා. ඒ ධ්‍යාන තුල ඉඳලා දේවදත්තට එර්දි හටගත්තා. එර්දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. නොයෙක් එර්දි කරන්න පුළුවන්. මායාවල් පාන්න පුළුවන්. දේවදත්ත ඔය මායාවල් මුල් කරගෙන අජාසත් රජුරුවන්ව අජාසත් කුමාරයාව
පහදව ගත්තනේ තමන්ගේ පැත්තට නම්ම ගත්තා. ඒ කලේ මෙහෙම. අජාසත්ත කුමාරයා රජමාලිගාවේ සිරියහන් ගබඩාවේ රජ කුමාරයා නිදාගන්න යහන් ගබඩාවේ කුමාරයා ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මේන්න මෙතෙන්ට එක පාර පහළ වුණා. ඇඟ පුරාම සර්පය උදාගත්ත තරුණ කොළු ගැටෙක්. ඇඟ පුරාම සර්පය උතාගෙන විසගොහෝර නාගය උතාගෙන අජාසත්ත කුමාරයා හොඳටම බීතියටපත් වුණා. මොකද රාජකීය රැකවල් තියෙනවා කුමාරයාගේ යහන් ගබඩාවට එහෙම එන්න බෑ. හැබැයි එකපාර මේ යහන් ගබඩාව ඇතුලේ මෙහෙම කෙනෙක් පහළ වෙලා. කුමාරයා බය වුණා. බය වෙලා දාඩිය දාලා කවුද ඔබ කියලා ඇහුවා. එතකොට අර මවාගෙන හිටපු වේශය වෙනස් කරලා දේවදත්ත පෙනී හිටියා. අනේ අපි මේ ආර්යයන් වහන්සේනේ කියලා වැන්දා. අන්න පැහැදුනා. ඇයි එරදිහක් පින්නලාමනේ පහදව ගත්තේ. පැහැදුනා. එරදිය ප්‍රදර්ශනය කරා. ප්‍රදර්ශනයේට කුමාරයා පැහැදුනා. කුමාරයා දන්නේ නෑ කෙලෙස් නැසූ මහා එර්ධිමතුන් මීට වඩා අතිශයින් සුන්දර මහා රහතුන් සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයා අතර ඉන්නවා කියලා. දේවදත්ත ගැන පුද්ගලික ප්‍රසාදයක් ඇති කරගත්තා. ඒ පුද්ගල ප්‍රසාදෙත් එක්ක දේවදත්තට රාජ්‍ය බලය ලැබුණනේ. දේවදත්ත රාජ්‍ය බලය ලබා ගන්න තැනට අජාසත්ත කුමාරයාවත් අරගෙන යනවා. අජාසත්ත කුමාරයාගේ හිතට විස දැම්මනේ ටික ටික. පියාව ඝාතනය කරපන්. පියාව ඝාතනය කරලා ඔබ රජ වෙයන් කියලා. අජාසත්ත රජ වුණා. අජාසත්ත රජ වුණාම දේවදත්ත හොඳ රාජ්‍ය බලයක් සහිත හොඳට පිළිගැනීම් සහිත භික්ෂුවක් බවට පත් වුණා. මොකද රජුරුවන්ගේ හැමදේම දැන් දේවදත්තට යන්නේ. ඒ කාලේ දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔක්කොම වැඩි. පිරිවර සම්පත්තියත් වැඩි. ඔය අතරේ ඔය කාලේ පින්වතුනේ රජගහ නුවර යාළුවෝ දෙන්නෙකුට ආසාවක් ඇති වුණා මිත්‍රයෝ දෙන්නෙකුට පැවිදි වෙන්න. මේගොල්ලෝ පැවිදි වෙන එක ගැන නිතර කතා බහ කරමින් හිටියා. මේ ගිහි ජීවිතයට වඩා හොඳයි අපි මහාන වෙමු කියලා. එතකොට දෙන්නා මහාන වුණා. හැබැයි දෙන්න එකට ගිහිල්ලා නෙවෙයි මහාන උනේ. එක්කෙනෙක් පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ සමීපයේ. අනිත් එක්කෙනා මහාන උනේ දේවදත්ත සමීපයේ. දෙන්න තැන් දෙක මහාන වුණත් පැවිද්ද ස්ථාන දෙකක ලැබුවත් දෙන්නගේ මිත්‍රත්වයේ තිබුණා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙච්චි භික්ෂුව නිතර අර දේවදත්තත් එක්ක දේවදත්ත සමීපයේ මහාන වෙච්චි භික්ෂුව ඇසුරු කරනවා. කතා බහ කරනවා. කතා බහ කරනකොට දේවදත්ත ළඟ ඉන්න භික්ෂුව තමන්ගේ මිත්‍ර භික්ෂුවට කියනවා අනේ එවත්නි දිනපතාම දහඩිය වගුරුවාගෙන පිණ්ඩපාතේ කරගෙන ඇයි ඔබ වහන්සේලා ඔහොම දුක් වේදනා විඳින්නේ? පිණ්ඩපාතේ කරගෙන පාත්‍රය අරගෙන මේ ගයක් ගාන ගිහිල්ලා මොකටද දුක් විඳින්නේ? ඒකට බලන්න එපා අපට තියෙන සැප. අපේ දේවදත්ත ආර්යයන් වහන්සේට අජාසත්ත මහරජුරුවනේ භෝජන එවන්නේ. අපිට හීලටත් ලැබෙනවා. අපිට දහවලටත් ලැබෙනවා. ප්‍රණීත ආකාරයෙන්ම ලැබෙනවා. උසස් ආකාරයෙන්ම ලැබෙනවා. ගොඩාක් රසවත් දේවල් ලැබෙනවා. පාන්දරින්ම ගයා ශීර්ෂයට වැඩියොත් එහෙම හීලෙටම ප්‍රණීත කැඳ වළඳන්නත් පුළුවන්. දැන් මෙහෙම එතන දේවදත්ත ළඟ තියෙන සුවපහසුව ගැන අර භික්ෂුව වර්ණනා කළා. දැන් යාළුවනේ. යාළුකමට තමයි මේක කිව්වේ. මේක කියනකොට භාග්‍යතුන් වහන්සේ සමීපයේ පැවිදි වෙලා ඉන්න අර භික්ෂුවටත් නිකන් හිතක් උපන්නා. මගේ යාළුවා ඉන්න තැනට චුට්ටක් ගිහිල්ලා කතා බහ කරලා ඒ යාළුවා කියන සුව පහසුවත් විඳලා එන්න ඕන කියලා. එහෙම හිතක් උපන්නා. ඒ භික්ෂුවත් එක්ක ගයා ශීර්ෂයට ගියා.
ගයා සීර්සට ගිහිල්ලා දේවදත්තගේ ස්ථානේ ටික දවසක් නැවතුණා. දැන් මේ ස්ථිරව ඉන්න කියපු ගමන නෙමෙයි. දවස් දෙක තුන ඉන්නවා. ඉඳලා ඉතින් හොඳට කියනවත් වගේ රාජ භෝජන ලැබෙනවා. ඒවා වළඳනවා. එතකොට හරි සනීපයි. ඉතින් ඉන්නත් ආස හිතෙනවා. ප්‍රණීත ආකාරයෙන් ආහාර පාන ලැබෙනකොට දවස් දෙකක් තුනක් ඉඳලා ඕන ආයෙමත් භාග්‍යතුන් වහන්සේගේ ඒ භික්ෂු සංඝයා වැඩ ඉන්න විහාරයට එනවා. මේ භික්ෂුව නිතර මේක කරන්න පටන් ගත්තා. දැන් දවස් කීපයකට සැරයක් දේවදත්තගේ තැනට ගිහිල්ලා දවස් දෙක තුන ඉඳලා එනවා. භික්ෂුන් වහන්සේලාට මේ වැඩේ අහු වුණා. අහු වෙලා භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට කතා කරලා අහනවා. හැබැයි දායෂ්මතුනි දේවදත්තගේ පන්සලට ගොහින් දන් වළඳනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුව අහනවා අපේ කවුද එහෙම කිව්වේ? අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා අසවල් භික්ෂුන් ඇස් දෙකටම දැකලා තියෙනවා. ආයෂ්මතුනි මොකක්ද මේ වැඩේ තේරුම? එතකොට මේ භික්ෂුව පිළිගත්තා. ඇත්ත ආයෂ්මතුනි මං ගයා සීර්සේ දේවදත්තගේ පන්සලට ගිහිල්ලා දානේ වැළඳුවා තමයි. එහෙ මගේ මිත්‍රයෙක් ඉන්නවා. අපි දෙන්න ගිහි කාලේ ඉඳලම බොහොම හොඳ යාළුවෝ. මං ගියේ දේවදත්ත හම්බ වෙන්න නෙමෙයි. මං ගියේ මගේ මිත්‍රයා හම්බ වෙන්නයි. දේවදත්තත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ. අනිත් එක එහෙ ගිහිල්ලා මං මේ දේවදත්තත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. මං දානේ වැළඳුවා. ඒ දානේ දේවදත්ත නෙවෙයි මට බෙදුවේ මිනිස්සු. දැන් මේ මොකද්ද මේ කරන්නේ? සාධාරණීකරණය කරනවා. මං ඒ ගිහිල්ලා කරේ වැරද්ද නෙවෙයි. එතනදී මට කිසිම හානියක් උනේ නැහැ. දැන් ඔය අදහස තියෙනවා බහූතරයකගේ. අපි ඔය හැමෝගේ මේව ඇහුවාට අපි හොඳට තෝරා බේරාගෙන තමයි පුරුදු වෙන්නේ. එහෙම කියලා වැරදි බණත් අහනයි නැද්ද? අපි හැමෝගේ මේව අහනවා. ඇහුවාට අපි කිරලා මැනලා තෝරා බේරගන්න අපි දක්ෂයි. Taman ගැන තියෙනවා ඒ වගේ මහා මාන්නක්කාර හැඟීමක් ඇතමුන්ට. මට වරදින්නේ නෑනේ. මට තෝර බේර ගන්න පුළුවන්නේ. මගේ පොට පටලවන්න කාටවත් බෑනේ. අන්න එහෙම Taman ගැන මහා ආඩම්බරකාරී හැඟීමක් ඇතමුන්ගේ හිතවල තියෙනවා. ඒක පින්වතුනි සංසාරයට බර හිතක හැටි. සසරට බර හිතේ තමන් ගැනම අධිමානය තමන් ගැනම මේ මහා මාන්නක්කාර හැඟීම කියන එක පවතිනවා. ඒකත් එක්කනේ ගුණවතුන්ගේ වචනට ඇහුම්කන් දෙන්නේ. සත්පුරුෂයාගේ වචනට ඇහුම්කන් දෙන්නේ. ඒකෙන් තමයි සසර හැදෙන්නේ. ඒකෙන් තමයි සංසාර ගමන දිගින් දිගට සකස් වෙන්නේ. ඒකනේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච අවස්ථාවක භික්ෂුවක් ශ්‍රාවක භාවයට එනවනම් යම්කිසි ශ්‍රාවකෙක් හරියට ශ්‍රද්ධාවට එනවා නම් ඒ කෙනාගේ ශ්‍රද්ධා හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ තෝරන්නේ. භික්ෂුවකගේ ශ්‍රද්ධා හිතේ ස්වභාවය මොකද්ද? සදහවත් ශ්‍රාවකයා කල්පනා කරන විදිහ මොකද්ද? සත්තාමේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රූන් වහන්සේ. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ හැමදේ දන්නාසේක. අහං නජානාමි මම මුකුත් දන්න කෙනෙක් නෙවෙයි. ඔන්න ඔතන කියනවනේ පිංගුතුනි ශාසනයේ දියුණුව. ආඩම්බර නැති තැන, නිහතමානී තැන, ශ්‍රද්ධාව තියෙන තැන. එතන තමයි අපිට ශාසනික දියුණුව එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය පිහිට ලබා ගැනීම කියන එක පිහිටන්නේ එතන. ඒ නිසා හොඳට තේරුම් ගන්න. අපිට පින්වතුනි හරි මේක අහන්න ලැබුණ නැත්නම් වැරදිව චුට්ට හරි ඇහෙනවා නම් අපිට විශාල හානියක් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච කන් දෙක නම් පුදුම පරිස්සමෙන් රකින්න ඕන පින්වතුනි. මේ ලැබුණු කන් දෙක ගොඩාක් පරිස්සමෙන් රකින්න ඕන. මේ කන් දෙකෙන් ඇතුළට යන්න දෙන්න ඕනේ වටින දේවල්මයි. ලාමක දේවල් මේක අස්සට ගියාම සමහරවිට අපි හිතනවා අපිට ඕවා ගියා කියලා අපිට ඕවා මතක හිටින්නේ නැහනේ. එක්ක අපි ඕවා මතක තියාගන්නේ නැහනේ. අපි එහෙමයි කල්පනා කරන්නේ. නමුත්
කනින් අහන්න ලැබෙන දෙයින් ටිකෙන් ටිකේ අපේ අභ්‍යන්තරය වෙනස් වී යනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට තමාගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කෙරෙහි පහන්සිත ඇති ඒ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට ටිකක් දැඩි වවවාද කළා. කියනවා ආශ්මතුනි ඔහොම කියලා බෑ. ඔබ දන්නවා මේ වෙනකොටම දේවදත්ත මොන જાතිය කෙනෙක්ද කියලා. අජාසත් කුමාරයාව පහදව ගත්තේ දේවදත්ත ධර්මයෙන් නෙමෙයි. අධර්මයෙන් ලාභ සත්කාර කැමැත්තෙන් තමයි ඔය අජාසත්ව ප්‍රසාදයට පත් කරගෙන ඉන්නේ. ඒ නිසා තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ යුගයේ ඔබට බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පැවිදි වෙන්න අවස්ථාව ලැබුණා. ඔබේ යහළුවාට ඒ අවස්ථාව ලැබුණේ. ඔබ දැන් ඔබේ යහළුවා නිසා ඔබේ අවස්ථාවත් වනසා ගන්නට යන්නේ. මෙහෙම හරියන්නේ. අපි මේක භාග්‍යතුන් වහන්සේට පැමිණිලි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගෙන් අවවාදයක් ගන්න ඕන කියලා මේ භික්ෂුව එකතු කරගෙන ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා. "ඒ භික්ෂුව, ඇත්තද මේ භික්ෂුන් වහන්සේලා කියන කතාව? දේවදත්ත අධාර්මිකව උපදවාගත්ත භෝජන ඔබත් ගිහින් වළඳිනවායි කියන්නේ හැබෑද?" එතකොට මේ භික්ෂුව කියනවා, "අනේ නෑ ස්වාමීනි, දේවදත්ත මට දීපු දානයක් නෑ. ස්වාමීනි, එහෙ දානේ පූජා කරන්නේත් මිනිස්සු. මං ඒ මිනිස්සු පූජා කරපු දානේ පිළිගන්ට දේවදත්තගේ පන්සලට ගියා" කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට වදාරනවා, "භික්ෂුව, එහෙමවත් කරන්න එපා. එහෙමවත් අසත්පුරුෂයා ළඟට ලං වෙන්න එපා. අසත්පුරුෂයා උදෙසා ඉපදිලා තියෙන ලාභයටවත් එකතු වෙන්න එපා." බලන්න පින්වතුනි, අසත්පුරුෂ ආශ්‍රය කියන එක කොච්චර බිහිසුණුයිද? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි මේ වදාරන්නේ. භික්ෂුව, අසත්පුරුෂයා උදෙසා ඉපදිලා තියෙන ලාභයටවත් ආස කරන්න එපා. අසත්පුරුෂයාට දෙන දානි චුට්ටුවත් ගන්න එපා. ඒකේ යැපෙන්න හිතන්න එපා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුව යම් තැනක අරුබුදකාරී ස්වභාවයක් තිබෙනවාද? යම් තැනක ලාමක ස්වභාවයක් තියනවාද? ඒ ලාමක තැන භික්ෂුව ඇසුරු කරන්නට නරකයි. ලාමක තැන සුළු වශයෙන් ඇසුරු කරලා වුණත් මහා විපතක් සිද්ධ වෙනවා. භික්ෂුව අතීතයේ හොරුන්ගේ වචන අහගෙන ඉඳලා ඇතෙකුත් නොමග ගියා කිව්වා. හොරුන්ගේ වචන නිතර සවන් දීගෙන ඉඳලා ඇතෙකුත් නොමග ගියා කිව්වා. එතකොට එතන වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට ආසාවක් උපදිනවා. මොකද්ද මේ පුවත කියලා අහන්න. ඒ වෙලාවේ එතන භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, හොරුන්ගේ වචන වලට සවන් යොමාගෙන ඉඳලා ඇතෙකුත් නොමග ගියපු කතාව බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කියා දෙන්න." අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලස්සන ජාතක කතාව. මොකද්ද පින්වතුනි ජාතක කතාවේ නම? මහිලා මුඛ ජාතකය. බුදුරජාණන් වහන්සේ වදාලා ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහ රජුරු රාජ්‍ය කළා. ওই කාලේ මහා බෝධිසත්වයෝ ඒ බ්‍රහ්මදත්ත රජුරු ළඟ හිටපු උපදේශක අමාත්‍යෙක්, මහා පණ්ඩිත අමාත්‍යෙක් වෙලා හිටියා. ඒ කාලේ මේ අමාත්‍යතුමා තමයි රජුරවන්ට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිද්ධ කළේ. ওই කාලේ බරණැස් මහ රජුරවන්ට මංගල හස්ති රාජෙක් හිටියා, මහිලා මුඛ කියලා. මහිලා මුඛ කියලා කියන්නේ බොහෝම හොඳට හිඟිච්චි මංගල හස්ති රාජයා. ওই මංගල හස්ති රාජයා ඔහොම වාසය කරනකොට මේ ඇත් රජාව බැඳලා හිටපු හස්ති ශාලාව, ඇත්තු බඳින හස්ති ශාලා කියලා මේ හොඳට හදපු ග්‍රහයක් තියෙනවනේ. මංගල හස්තියව බඳින හස්ති ශාලාව
ওই නගරේ කෙළවරකට වෙන්න තමයි තිබුණේ. ඒ කෙළවරකට වෙන්න මේක තියන් හිටියේ. එතකොට හස්තියාව ලේසි ගොදුරු කරවන්න එක යන්න ලේසි. ව්‍යායාම පිණිස ඇවිද්දවන්න ලේසි. මේ වගේ කටයුතු බොහොමයක පහසුවට මේ හස්තිශාලාව තිබුණේ සාමාන්‍යයෙන් කෙළවරකට වෙන්න. මේ කෙළවරකට වෙන්න තිබුණු හස්තිශාලාවට නුදුරු තැනක හොර රංචුවක් තමන්ගේ රැස්වීම දාගත්තා. හොරු හොරකමට පුංචි රැස්වීමක්. අපි මෙහෙම කරමු. මේ විදිහේ කටයුතු කරමු. මේ ගැන කතා වෙන්න පොඩි රැස්වීමක් තියෙනවා හස්තිශාලාවට පිටිපස්සේ. ඒ හස්තිශාලාවට පිටිපස්සේ තිබුණු ඉඩකඩක හොරු හැමදාම රැස්වීමක් අරගෙන කතා වෙන්න පටන් ගත්තා. මේ හොරුනේ මෙතන ඉන්නේ. මේකුන් කතා වෙන්නේ බොහොම නරක වචන. මේකුන් කතා වෙනවා මේ බොහොම දරුණු වෙන්න ඕන. නපුරු වෙන්න ඕන. දරුණු වෙන්නේ නැතුව නපුරු වෙන්නේ නැතුව මේක කරන්න බෑ. මුගුරු අතට ගන්න ඕන. ආහුවෙන කෙනාට ගහන්න ඕන. හදිසියේ Tamanට මේ හොරකම කර කර ඉද්දි අහුනොත් එහෙම මෙහෙම කටයුතු කරන්න ඕන. ඒ මනුස්සයාට මොනවා වුණත් කමක් නෑ. දැන් හොරු කතා වෙන්නේ මේවනේ. දරුණු වචන, පරුස වචන, කර්කස වචන. ඊළඟට මහා දාමරික ක්‍රියා, ම්ලේච්ඡ ක්‍රියා, මෙහෙම කපපන්, මෙහෙම මරපන්. මේවා ඇහෙනවා. දැන් රැස්වීමේ තියෙන්නේ මේවා. මේවා අහන්න ලැබෙනකොට මේ හස්තියාගේ ගතිගුණ ටික ඒන් සීරුවේ වෙනස් වෙන්න පටන් ගත්තා. අර හොද්දට හිටපු හස්තියා හොරෙක් වෙන්නේ කොහොමද කියලා අහගෙන ඉන්නවා. දාමරිකෙක් වෙන්නේ කොහොමද කියලා අහගෙන ඉන්නවා. පරුස වෙන්නේ කොහොමද කියලා අහගෙන ඉන්නවා. අනිත් මිනිස්සුන්ට සලකන්න ඕනේ කොහොමද කියලා අහන් ඉන්නවා. හස්තියා කැමැත්තෙන් නෙමෙයි. හස්තියා ඉන්න ඉසව්වේ ඒක ඇහෙනවා. මේ කාරණේ වින්ගතුනි ගොඩාක් හොඳට බේර ගන්න ඕන එකක්. බලන්න මේ හස්තියා ඉන්න ඉසව්වේ මේක ඇහෙනවා නිතර හස්තියාගේ කනට. හස්තියාගේ ආකල්ප වෙනස් වුණා. එයා ටික දරුණු වෙන්න පටන් ගත්තා. එයා ටික පරස වෙන්න පටන් ගත්තා. දරදඬු වෙන්න පටන් ගත්තා. කීකරුකම් නැතුව ගියා. බලන්න වර්තමානයේ නුසුදුසු මේ ආකාරයෙන් තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න ගිහිල්ලා දරුවන්ට මේක නේද වෙන්නේ? අපේ අහිංසක දරුවන්ට මේක නේද වෙන්නේ? මේ නුසුදුසු විදිහේ මේ ෆෝන් වලට එන ගේම් පාවිච්චි කරනකොට බොහොම දරුණු ගේම් ඒව පාවිච්චි කරනවා. අනිත් අයව මරණ ඒවා. අනිත් අය විනාශ කරන ඒවා. ඇත්තටම මේකේ මෙච්චර හානියක් තියනවා කියලා සාමාන්‍ය බැලුවාට පේන්නේ නැහැ. බලන්න හිමීට ආකල්ප ටික වෙනස් වෙලා යන හැටි. හස්තියාගේ ආකල්ප ටික ඔක්කොම වෙනස් වෙලා ගියා. ඒ වෙනස් වීම කොච්චර දුරදිග ගියාද කියලා කියන්නේ Taman තාත්තා කෙනෙක් වගේ ආදරය කරමින් හිටපු ඇත්ගොව්වාව මේ හස්තිය අල්ලලා පොළවේ ගැහුවා. මේ මහිලා මුඛ කියන සොඳුරු හස්තියා තමන්ගේ තාත්තා වගේ හිටපු ඇත්ගොව්වාව පොළවේ ගැහුවා. පොළවේ ගහලා පෑගුවා. පාගල මරලා දැම්මා. මුළු බරණැස් පුරේම පැතිරලා ගියා. මහිලා මුඛ කියන සොඳුරු හස්තියට මොකද්ද මේ උනේ? මේ මහිලා මුඛ කියන හස්ති රාජයා මද කිපෙන කාලෙටවත් තමන්ගේ ඇත්ගොව්වට හිරිහැරයක් කරන්නේ. ඇත්ගොව්වට ආදරෙයි. තාත්තා වගේ සැලකුවේ. එහෙව් සොඳුරු ගතිගුණ ඇති අපේ රජුරුවන්ගේ මංගල හස්තියාට මේ විපත උනේ කොහොමද? මේ මංගල හස්තියාට මොකෙක් හරි යකෙක් භූතයෙක්වත් වැහුණාද? දැන් මිනිස්සු කතා වෙනවා. මිනිස්සු කතා වෙනකොට බෝධිසත්වයන්ට රජුරුවෝ මේ කාරණේ දැනුවත් කරනවා.
අපේ මහා බෝධිසත්වයනි පින්වතුනි එකල රජුරවන්ට අනුශාසනා කරපු පණ්ඩිත ඇමතිතුමා මේ ඇමතිතුමාට රජුරුව මතක් කළා අමාත්‍ය හරි ප්‍රශ්නයක් වෙලා හොඳට හික්මිලා හිටපු අපේ මහිලා මුඛ කියන මංගල හස්තියා මේ වෙනකොට දරුණු වෙලා කිසි කෙනෙකුට ළඟට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. පරුස ගතිගුණ ඇති කරගෙන හික්මවන්න අමාරුයි. හික්මවීම පහසුවෙන් කරගෙන හිටපු ඇත්ගොව්වාවත් මේ මංගල හස්තියා මරලා දැම්මා. මුගේ ගතිගුණ හිතා ගන්න බැරි විදියට වෙනස් වෙලා. මොකද්ද අමාත්‍ය අපි මේකට කරන්නේ? එතකොට බෝධිසත්වයෝ රජුරවන්ට කියනවා රජතුමනි මම පොඩ්ඩක් මේ මංගල හස්තියා ඉන්න හස්තිශාලාව වටේ පිරික්සලා බලන්න ඕන. පිරික්සලා බලා මේකට විසඳුමක් කරා මං එන්න ඕන. එතකොට රජුරෝ කියනවා මේ අමාත්‍ය ඔබ සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න. ඉතින් මේ බෝධිසත්ව අමාත්‍යතුමා හොඳට වටේ පිටේ පිරික්සලා බැලුවා. මේ පිරික්සලා බලනකොට එක තැනක පිරිසක් එකතු වෙලා කතා බහ කරපු බවක් පේන්න තියෙනවා ලක්ෂණ. මේ අමාත්‍යතුමා එතන එකතු වෙලා කතා කරේ කවුද කියන එක ගැන විමර්ශනයක් කළා. ඒ විමර්ශනයෙන් තේරුණා මෙතන මේ එකතු වෙලා කතා කරේ හොරමුලක්. හොරමුල කතා කරපු දරුණු පරුස වචන අහන්ට තමයි හස්තියා වෙනස් වුණේ කියලා පණ්ඩිත අමාත්‍යතුමා තේරුම් ගත්තා. දැන් බලන්න බින්දුතුනේ බාහිරට හිතාගන්න බෑ ඒක. කෙනෙකුට හිතෙන්න පුළුවන් දිෂ්ටියක් වැහුණාවද්ද? මොකද්ද මේ එකපාර උනේ? හස්තියාට සිද්ධ වුණේ නිතර අහන්න ලැබිච්ච දෙයින් ආකල්ප වෙනසක් වුණේ එකයි කියන එක එදා පණ්ඩිත අමාත්‍යතුමා හිටපු හින්දා තමයි තේරුනේ. මේ අමාත්‍යවරයා රජුරුව ළඟට ඇවිල්ලා කියනවා රජතුමනි දැන් අපිට කරන්න තියෙන්නේ මේන්න මේ දේ. මංගල හස්තියා බැඳලා ඉන්න හස්තිශාලාව සමීපයේ සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේලාව ටික කාලයක් වාසය කරවමු. ඒ ශ්‍රමණයන් වහන්සේලා ලව්වා නිතර බණ කතාව කරවමු. මිනිස්සු ඒක රාශී කරලා එතන දහම් කතා කරවමු. එතකොට අපිට මේ හස්තියාගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රජුරු කැමති වුණා. දැන් හස්තියා දැඩි වරපට දාලා බැඳලා ඉන්න හස්තිශාලාව සමීපයේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙන්නලා පදිංචි කෙරෙව්වා. එතන දිනපතා මිනිසුන්ට බණ කියන්න සැලැස්සුවා. දැන් මේ ශ්‍රමණවරු මිනිසුන්ට නිතර බණ කියනවා. පින්වතුනි මෙත්සිත ඇති කරගන්න කාටවත් හිංසා කරන්න එපා, කාටවත් පීඩා කරන්න එපා, දරුණු ගතිගුණ ඇති කරගන්න එපා මේ බණට කියනවා. හස්තියාට දැන් නිතර අහන්න ලැබෙනවා. කීකරු වෙන එකයි හොඳ, හිංසා නොකරන එකයි හොඳ, දරුණු පරිස ගතිගුණ නැති එකයි හොඳ. මේක නිතර අහන්න ලැබෙනවා. නිතර අහනකොට ආකල්ප වෙනස් වී ගියා. බලන්න පින්වතුනි කොච්චර අපිට නොතේරෙන පැත්තක්ද මේ කියලා. සාමාන්‍යයෙන් අපි කල්පනා නොකරනම පැත්තක් මේ ජාතක කතාවෙන් විවර වෙන්නේ. අපි නිතර අහන දේ, අපි නිතර සවම්පත් යොමු කරන දේ අපේ ජීවිතේ පරිවර්තනයට විශාල වශයෙන් බලපානවා. බුදුරජාණන් වහන්සේ ඇයි මේ ජාතක පුවත අර භික්ෂුවට කියා දුන්නේ? ඒ භික්ෂුව දේවදත්ත ළඟට ගිහිල්ලා දේවදත්තගේ පන්සලේ දන් වළඳනකොට භික්ෂුවට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ නෙමෙයි. මහා සංඝයා ගැන ගුණ නෙමෙයි. සීලේක ගුණේක වටිනාකම නෙමෙයි. ඒ භික්ෂුවට නිතර අහන්න ලැබෙන්නේ ලාමක දේවල්. ලාමක දේ අහන්න ලැබෙනකොට මුලින් කෙනෙක් අයියෝ මේවා මේ ලාමක දේවල් නේ, ඇයි මේවා කතා වෙන්නේ? එහෙම කියලා කෙනෙක් හිතයි. නමුත් ටිකෙන් ටික ආකල්ප සම්පත්තිය විනාශ වී යනවා. ඒ නිසා පිංගුතුල්ලා අපි හැමදෙනාම පිංගුතුනේ මේ කාරණේ හොඳට තෝර බේර ගත්තොත් අපිට හදවතට දාගන්න පුළුවන් අදහසක්
බණ ඇසීමේ වටිනාකම කුමක්ද කියන එක. බින්ගතුල්ලා ඇතැම් වූ මැසිවිලි නගන එකක්නේ. අපි කොච්චර බණ ඇහුවත් අපට මතක හිටින්නේ නැත කියලා. මතක හිටිනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද්ද නිතර අහන්නේ කියන එක තමයි අපේ ජීවිතේට බලපාන්නේ. කොච්චර මතක නොහිටියත් කමන්නේ බණ අහන්න. ඇයි හේතුව? අහන දෙයින් අපේ ආකල්ප හැදෙනවා. මිනිස්සෙක් හිතන ක්‍රමේ අහන දේ මුල් කරගෙන හැදෙනවා. නිතර අහන්න ලැබෙන දේ මිනිස්යාගේ හිතට නිතර නැගී එනවා. සමහර වෙලාවට ඒ වචන වලින් එන්නේ අපිට මතක හිටින්නේ නැහැ කියලා අපි ගොඩාක් වෙලාවට තීරණය කරන්න පින්වතුනි. අපි අහපු දේම අපිට අහපු විදිහට කියා ගන්න බැරි කොට. එතකොට අපි කියනවා මට මතක නැහැ. නමුත් අහපු දෙයට අනුරූප ආකල්ප හදවතේ ගොඩනගෙනවා නම් අපේ ජීවිතේට යහපතද අයහපතද? යහපතක්. එතකොට දැන් මහිලා මුඛ හස්තියාට පින්වතුනේ ශාන්ත වූ වචනම අහන්න ලැබෙනවා. යහපත් වචනම අහන්න ලැබෙනවා. ගුණයක තියෙන වටිනාකම අහන්න ලැබෙනවා. මෙව අහනකොට හස්තියා මේ වහගෙන කල්පනා කළා. එහෙනම් මාත් ශාන්ත වෙන්න ඕන. මාත් කීකරු වෙන්න ඕන. මාත් දමණය වෙන්න ඕන. කාටවත් හිංසා පීඩා නොකර ඉන්න ඕන. හස්තියා වෙනස් වුණා. ටික දවසක් යනකොට රජුරවන්ට ආරංචි එනවා. රජතුමනි දැන් අපේ ඇත් රජා මහිලා මුඛ ඇත් රජා හොඳටම දමණය වෙලා ඌ ශාන්තයි. ඌ හරිම ඉවසීමෙන් යුක්තයි. ඌ දැන් පරුස නෑ. එතකොට රජුරවන්ට හිතාගන්න බෑ බෝධිසත්වයන්ගේ උපක්‍රම. රජුරෝ මහා බෝධිසත්වයන්ව ගෙන්නලා අහනවා පණ්ඩිත අමාත්‍ය ඔබ මොකද්ද මේ හස්තියාට කරපු බෙහෙත? කොහොමද මූ මෙච්චර ඉක්මනට සුවපත් උනේ? ආන්නේ වෙලාවේ මහා බෝධිසත්වයෝ හස්තියාට වෙච්ච ඇත්ත කාරණේ රජුරවන්ට කියා හිටියා. පුරාණ චූරාණ වචෝ නිසම්ම මහිලා මුකෝ පෝතය මන්වචාරි සුසඤ්ඤතානංච වචෝ නිසම්ම ගජුත්තමෝ සබ්බ ගුණේසු අට්ඨ. මහා බෝධිසත්වයෝ කියනවා සොරුන්ගේ වදන් අසා නපුරුව තම ඇත් ගොව්වන්ද නසා මුලාව ගිය ඇත් රජා සිල්වතුන්ගේ බස් අසා හැම ගුණේ පිහිටියේ උතුම් ඇතා. අර හොරුන්ගේ වචන අහපු නිසා තමයි හොරුන්ගේ වචන හේතු කරගෙන ඇත් රජා මුලා වුණේ. ඇතාට අහන්න ලැබිච්ච නපුරු වචන විසින් ඇතාව වැරදි පාරේ අරගෙන ගියා. ඇතාට යහපත් වචන අහන්න ලැබුණාද? යහපත නිතර අහනකොට ඇතා යහපත් පාරේ ගියා. අහන්න ලැබෙන දේ කියන එක ඕන ඔය විදිහට පිංගුතුනේ විශාල ජීවිත පරිවර්තනයක් කරනවා. ඒ හින්දා කෙනෙක් ආසා කරන්න ඕන හොඳ දේම අහන්න. යහපතම අහන්න. වටිනා දේම අහන්න. ඒකට සවම්පත යොමු කරන්න ආසා කරන්න. ඒකට නිතර සවම්පත යොමු කරගෙන ඉන්නවා නම් ජීවිතේට වෙන්න ඕන පරිවර්තනය වෙනවා කියලා දැනගන්න. දැන් කෙනෙක් ධර්මයේ මතක හිටින්නේ නැහැ කියලා දුක් වෙන්නේ ඇයි? එයාට හිතනවා මට බණ ඇසීමෙන් සිද්ධ වෙන පරිවර්තනේ මට වෙන්නේ නැහැ කියලා. නේ ධර්මයෙන් නිතර අහගෙන ඉන්නවා නම් පින්වතුනි වෙන්න ඕන දේ අභ්‍යන්තරේ සිද්ධ වෙනවා. මතක තියාගන්න උත්සාහ කරන්න. බණ අහනකොට හොඳට අහගෙන ඉඳලා ඒ බණපද ඒ විදිහටම මතක තියාගන්න උත්සාහ කරන්න. නමුත් මතක නොහිටියා කියලා දුක් වෙන්න කාරි නෑ. ඇයි හේතුව නිතර අහන්න ලැබෙන දෙයින් අපේ ආකල්පය අපටත් නොදැනීම වෙනස් වී යනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි අර භික්ෂුවට ඒ අවවාද කළේ. මොකද දේවදත්ත ළඟට ගිහිල්ලා ලාමක දේ අහගෙන හිටියොත් එහෙම මේ භික්ෂුව අනුක්‍රමිකව තමන්ගේ ගුණ හානි කරගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දැක්කා නේද පින්වත් භික්ෂුව? පෙර ආත්මෙත් ඔබ දැකපු අයව ඇසුරු කරන්න ගියා. සිතා බැලුවේ නෑ.
සොරුන්ගේ වචන අහපු ඔබ ඒ සොරුන්ගේ ඇසුරට වැටුණා. තේරුණා නේද ඇසුර කියන එක? ආශ්‍රය කියලා කියන්නේ ආකල්ප ගැනීම. ඇසුර කියලා කියන්නේ මොකද්ද? ආකල්ප ගැනීම. ළඟට වෙලා හේතු වී සිටීම නොවේ. ඇසුර කියලා කියන්නේ ආකල්පය අරගන්නවා කියන එක. භාග්‍යතුන් වහන්සේ ඒකනේ දේශනා කළේ. බුදුරජාන් වහන්සේ වදාලා එක අවස්ථාවක සංඝාටිකන්න කියලා සූත්‍රයක්. ඒ සංඝාටිකන්න දේශනාවේ බුදුරජාන් වහන්සේ වදාරනවා මෙහිම මහණෙනි. එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව තථාගතයන් වහන්සේගේ සිවුරේ කොන අල්ලගෙන තථාගතයන් වහන්සේ ළඟ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොන අල්ලගෙන ඒ භික්ෂුවත් සක්මන් කරනවා. බාහිරින් බලන අයට හිතෙනවා මේ භික්ෂුව නම් බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ ඉන්න කෙනෙක් ළඟ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සිවුරේ කොන අල්ලාගෙන ඔහු හිටියත් ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍ය කියලා සිහි කරන්නේ නැතිනම් ධර්මයට අනුව ජීවත් වෙන්න මහන්සි ගන්නේ නැතිනම් ධර්මයේ කෙරෙහි පහන් සිතක් නැතිනම් සිවුරේ කොන අල්ලන් හිටියත් එයා ඉන්නේ මට ගොඩාක් ඈත. මමත් මේ භික්ෂුවගෙන් දුරස්ව සිටිමි. බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මහණෙනි යොදුන් 100ක් ඈත ඉන්නෝ භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේට යොදුන් 100ක් දුර ඒ භික්ෂුව ඉන්නේ. හැබැයි ඒ භික්ෂුව ධර්මයට ගරු කරන කෙනෙක්. ධර්මයට ආසා කෙනෙක්. ධර්මානුකූල හිතුවිලි හිතන කෙනෙක්. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න කෙනෙක්. මහණෙනි යොදුන් 100ක් දුරින් ඒ භික්ෂුව හිටියත් ඒ භික්ෂුව ඉන්නේ තථාගතයන් වහන්සේ සමීපෙමයි. තථාගතයන් වහන්සේද ඒ භික්ෂුවට සමීපයි. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන කෙනෙක්. බලන්න ඇසුර. ඇසුර කියන එක අපි හරියට තෝර බේර ගන්න ඕන එකක්. ඇසුර හරියට තෝර බේර ගත්තොතින් තමයි අපිට අපේ ජීවිතේ යහපතක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි. ඇසුර කියන එකෙන් අපේ ජීවිතයට සිද්ධ වෙන හානිය සහ අපේ ජීවිතේ හදාගන්න පුළුවන් තැන කියන දෙකම අපි වෙන් වෙන් වශයෙන් තෝරා බේරාගෙන තියෙන්න ඕන. අපි ලාමක දෙයක් නිතර අහනකොට ලාමක දෙයකට නිතර සවම් යොමු කරනකොට අභ්‍යන්තරයේ ලාමක භාවය පළපදියම් වෙනවා. ලාමක ආකල්ප හට ගන්නවා. සාමාන්‍යයෙන් නිකන් කල්පනාවෙන් තනියෙන් ඉන්නකොට ඇහුවේ ලාමක දේවල් නම් නැగిලා එන්නේ ලාමක හිතුවිලි. ලාමක අදහස්ම හිතට නැගෙන්න ගන්නවා. ඒ වගේම ඕකේ අනිත් පැත්ත තේරුම් ගත යුතුයි. අපි අහන්නේ වටින දෙයක් නම් උතුම් දෙයක් නම් ඒ වටිනා උතුම් දේ අපිට සමහරලාට මතකයක් විදිහට ස්වාමින් වහන්සේ බණට කිව්වේ මේ වචන කියලා මතක හිටින්නේ නැති වෙයි. ඊළඟට ජාතක කතාව අද දැන් ඔබට කියලා දුන්නානේ මහිලාමුක ජාතකය කියලා. ජාතක කතාවේ නම මතක හිටින්නේ නැති වෙයි. ඒ ජාතක කතාව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහේද කියලා මතක හිටින්නේ නැති වෙයි. ඒ ජාතක කතාවේදී කියා දීපු ගාථාවල ඒ ගාථා අර්ථවත් සමහරලාට මතක හිටින්නේ නැති වෙයි. හැබැයි නිතර බණ අහනවා නම් ඒ ධර්මයට ආසා කරනවා නම් අභ්‍යන්තරේ ධර්මානුකූල හිතුවිලි පළපදියම් වෙනවා. ඒවාට අනුරූපව ධර්මානුකූල ආකල්ප ඇතුලේ හැදෙනවා. තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් අභියෝගයක් එනකොට ධර්මානුකූල හිතුවිල්ලක්ම පෙරට එනවා. තනි වුණාට පස්සෙත් ධර්මානුකූල හිතුවිලිම හිතට නැගෙන්න පටන් ගන්නවා. ඒ හින්දා බණ ඇහුවා මතක හිටින්නේ කියන මැසිවිල්ල ආයෙ නගන්න එපා. මතක හිටියත් නැතත් බණ අහන්න. අපි බණ අහනවා අයියෝ අපට මතක හිටින්නේ නැත කියන මැසිවිල්ල යලි නගන්න එපා මේ බණපද ඇහුවට පස්සේ. ඔබ කල යුත්තේ මොකද්ද? අපි කල යුත්තේ මොකද්ද පින්වතුනි? අපි හැමදෙනාම කරන්න ඕනේ ආසාවෙන් බණ අහන එක. මේ කන් වලින් මිනිස්සු ගොඩාක් ලාමක දේවල් අහනවා.
ඒ ලාමක දේවල් අහන ප්‍රජාවක් අතරේ අනේ මං වාසනාවන්තයෙක් වුණා බණ අහන්න. අන්න අපි හිතන්න ඕන ක්‍රමේ. අපි බැරි දේ හිතන්න ගිහිල්ලා පින්වතුනි ගොඩාක් වෙලාවට අපි ඉන්නේ එල්ලගෙන. අපිට බැරි එකම අපි හිතන්න ගන්නවා. අනේ අපිට බණ මතක හිටින හැකියාව ලැබුණේ නෑනේ. අයියෝ ඇයි අපිට මතක හිටින්නේ නැත්තේ? අපි මෙහෙම හිතනවා. ඇයි බණ මතක හිටින්නේ නැත්තේ කියලා හිතන්න ගිහිල්ලා අපි මහා මැසිවිල්ලක වාසය කරන්නේ නැද්ද? ඇයි අපිට බණ මතක හිටින්නේ නැත්තේ? අපි ඔය හිතුවිල්ල නිසා ගොඩක් වෙලාවට හිතින් දුක් වෙනවා. හිතින් කඩා වැටලා වාසය කරනවා. අපිට ලැබිච්ච දේ අපිට අමතකයි. මොකද අපිට ලැබිච්ච දේ නිතර බණ අහන්න ලැබුණා. ඒ නිසා මේ කියන්නේ ලැබිච්ච අවස්ථාව ගැන සිහි කරන්නට කියලයි. ලැබිච්ච අවස්ථාව ගොඩාක් වටින අවස්ථාවක්. නිතර බණ අහන්න ලැබුණු අවස්ථාව. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි නිතර බණ අහන්න ඕන. බණ අහන්න අපේ අභ්‍යන්තරයේ පින්වතුනේ ධර්මානුකූල අදහස් ධර්මානුකූල ආකල්ප උපදිනවාමයි. ඒ උපදිනවා කියන එකට සාක්ෂි විදිහට මේ මහිලාමුක ජාතක පුවත හොඳට හිතේ ධාරණය කරගන්න. මේ මහිලාමුක කියන ජාතක කතාවේ මෙන්න මෙහෙම සිදුවීමක් තියෙනවා කියන එක යම් සටහනක් විදිහට හිතේ තියාගන්න. අතීතයේ ඇතෙක් හොරුන්ගේ වචන අහලා දරුණු වුණා. ඒ ඇතාම ගුණවතුන්ගේ වචන අහලා ගුණවත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව ඇතෙකුටත් ඔහොම වුණා නම් දැන්වත් සිහි මුලා නොකරගෙන සිහිනුවණින් කටයුතු කරන්නට. මේ කියපේකේ අර්ථය තේරුම් අරගෙන දැන්වත් සිහිය උපද්ද ගන්න කිව්වා. භික්ෂුව එදාත් මහිලාමුක හස්තියා වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි ඔබයි කිව්වා. බලන්න සංසාර ගමනක ස්වභාවය. එකම වලවල් වල ආයේ වැටෙන්න යන හැටි. මහිලාමුක කියන හස්ති රාජයා එදාත් හොරුන්ගේ ආශ්‍රයයට ලාමකුන්ගේ ආශ්‍රයයට ඇදී ගියා. බලන්න මිනිසෙක් විදිහට ඉපදිලත් එතෙන්ටම කරකැවෙලා යන්න හදන හැටි පින්වතුනි. සංසාර චක්‍රයේ ස්වභාවය. ඒ නිසා මේ සංසාර ගමනේ අපිට පිහිටක් හදා ගන්නවා නම් අපිට තියෙන්නේ පින්වතුනි සත්පුරුෂයෝ ඇසුරු කරන එකමයි. මොකද සත්පුරුෂයාමයි අපිව ගලවගන්නේ. සත්පුරුෂයාමයි ගලවගන්නේ. වැරද්ද සාධාරණීකරණය කරන්න දෙන්නේ නැතුව අපිව බේරාගන්නේ සත්පුරුෂයාමයි. බුදුරජාණන් වහන්සේ එදා ඒ භික්ෂුව බේරගත්තා. ඒ භික්ෂුන් වහන්සේව අර අසත්පුරුෂ ඇසුරෙන් ගලවගත්තා. බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂුන්ට වදාරනවා මහණෙනි එදාත් මහිලාමුක ඇතා වෙලා හිටියේ අදත් මේ දේවදත්තගේ පිරිසට හේතු වෙන්න නගලන මෙන්න මේ භික්ෂුව. රජුරු වෙලා හිටියේ අපගේ ආනන්දයන්. එදා මේ කාරණේ නුවණින් අවබෝධ කරගත්ත නුවණැති අමාත්‍යවරයා වෙලා සිටියේ මමයි කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ජාතක ප්‍රවෘත්ති ওই විදිහට අවසන් කළා. ගොඩාක් දෙනෙක් පින්වතුනේ යහපත සලසගත්තා. ගොඩාක් දෙනෙක් යහපත සලසා ගත්තා. තමන්ගේ ජීවිතේ සවම්පත යොමු කළ යුත්තේ මොන වගේ දෙයකටද කියන එක ගැන භික්ෂුන්ට එදා ලොකු අදහසක් ඇති වුණා. ඒ නිසා අපිත් ඒ අදහස ඇති කරගන්න ඕන. අපි කුමකටද මේ ජීවිතය ගත කරනකොට සවම්පත් යොමු කළ යුත්තේ? කන් දිය යුත්තේ කොමකටද? ඒ කන් දෙන දේ කියන එක අපේ ජීවිතේ වෙනස් වෙන්න කොච්චර බලපානවද? ඒ සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කරගන්න. ඒ අදහසෙන් යුක්තව පින්වතුනි බුදු කෙනෙක්ගේ උතුම් සදහම් පද අහන්න ලැබිච්ච අවස්ථාවේ පුළුවන් තරම් බණ අහන්න. නිතර බණ අහන්න. ආසාවෙන් බණ අහන්න. කොච්චර මතක හිටිනවද නැද්ද කියන එක හොයන්න එපා. ආසාවෙන් බණ අහන්න. Tamanට ලැබෙන අවස්ථාවක් අහිමි කරගන්නේ නැතුව නිතර බණ අහන්න. ඒ අහන ධර්මයට පුළුවන් අපේ ජීවිතයට විශාල පරිවර්තනයක් කරන්න. ඉතින් අපි හැමදෙනාට බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ මුණ ගැහිච්චි බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්චි මේ මනුෂ්‍ය ජීවිතේ ඒ සම්බුද්ධ ශාසන මුල් කරගෙන පිහිට පිළිසරණ රැකවරණය හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු
සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතර වරම් දෙවිවරුන්, සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන කුවේට්හි වෙසෙන පින්වත් JMPG බණ්ඩාරමණිකේ මෑණියන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු උඩවත්ත වෙලේ ගෙදර හඟුරන් කෙත යන ලිපිනේ පදිංචිව සිට වසර 10කට පෙර මිය පරලෝ ගිය පින්වත් JMPG ඩිංගිරි බණ්ඩා පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. වසර 4කට පෙර මිය පරලෝ ගිය KJMU බාලමණිකේ මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. වසර 24කට පෙර මිය පරලෝ ගිය VG සමන් කුමාර පුතණුවන්ටත් වසර 46කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් JMPG අප්පුහාමි ලොකු අත්තාටත් වසර 24කට පෙර මිය පරලෝ ගිය JMPG උක්කුමැණිකේ හීන් අත්තාටත් වසර 9කට පෙර මිය පරලෝ ගිය JMPG රම්මැණිකේ අම්මාටත් මිය පරලෝ ගිය VG පුංචි බණ්ඩා තාත්තාට මේ ආදී කොට තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. මාගේ ඥාතීන් හට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින JMP කුඩා බණ්ඩා අයියාට අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ඒ වගේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දෝනීට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසිලා ඒ විභාග කටයුතු, අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියලා සෙත් පතනවා. MM සිරෝනි ගුණරත්න මහත්මියගේ දෙමාපියන්ටත්, MM ගුණරත්න මහත්මයාටත්, KM මුතුමැණිකේ මෑණියන්ටත්, HUR ගුණපාල මහත්මයාටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්ම දානය සිද්ධ කරන කුවේට්හි වෙසෙන පින්වත් JMPG බණ්ඩාරමණිකේ මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් සියලු පින් අනුමෝදන්ව සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදීත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදීත් දියුණුවම ඇති වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ නිරන්තරයෙන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්නටත් දහම්මග දියුණු කරගන්නටත් අවකාශ සැදෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සසුන තුල උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.